අයිබෝන් පැටව අපි පරිමාව ගැන කතා කරගෙන ඇවිල්ලා පරිමාවක් කියන්නේ අයිබෝන් සර්. පරිමාවේ මූලික කාරණා ඒවා කතා කරලා අපි කතා කරා කොහොමද පරිමාව ගානක ලකුණු ගන්න විදිය නේද ඒ ටිකත් කතා කරා. කතා කරලා අපි පරිමාව කියන ගානේ පිරමීඩේ කියන කොටසේ ඇදුවා. දැන් මේ තියෙන්නේ ඒකාකාර හරස්කඩක් නැති අය. අපිට කලින් හිටිය ඒකාකාර හරස්කඩක් තියෙන අය. අද අපි මේ පාඩම ඉවර කරනවා. ඉවර කරලා මේකෙන් ගණන් හදලා උත්සාහයක් ගමු ඊළඟ පාඩමට යන්න. කොහොම නමුත් මේ පාඩම ඉවර වෙද්දිත් ඔයාලට විභාග ප්‍රශ්න ටික ලැබෙනවා. අර කලින් පාඩමක් කිව්වා කට්ටිය බලලා මදි. හැබැයි මම එවන්නම් මේකත්. ඊට පස්සේ මම තීරණය කරනවා දිගට මේවා එවනවද නැද්ද කියලා. එතකොට දැන් අද අපිට තියෙන්නේ කේතුව. කේතුවේ පරිමාව. ඒ කියන්නේ මේ කේතුව විසින් අවකාශයේ අයිති කරගත්ත ඉඩ ප්‍රමාණය. අපිට තියෙන්නේ ඝන කේතු. උදේ ඔයාට මතකද සිලින්ඩරයේ පරිමාව? සිලින්ඩරයේ පරිමාවයේ සූත්‍රය ඔයාට මතකද කියන්න? මොකද්ද සිලින්ඩරයේ පරිමාවයේ සූත්‍රය? මතකයිද? ඒ මයික් ඔන් කරන්න බැරිද ඔයාලට? පුළුවන්. සිලින්ඩරයේ පරිමාව. පුතේ ඒකාකාර හරස්කඩක් තියෙන කෙනෙක් නේ. 5r වර්ගය h. බලන්න කේතුව නිකම් බැලුව බැලමට කේතුව වගේ කොච්චර පංගුවක් වගේ තුනකට බෙදුවාම එකක් වගේනේ. ඔව්. දැන් මේ කේතුවේ සූත්‍රයේ මතක තියාගන්න අමතර එෆර්ට් එකක් ඕනේ නැහැ. කේතුව කියන්නේ සිලින්ඩරෙන් තුනෙන් එකක්. කේතුවේ පරිමාව සමාන වෙනවා 3න් 1යි 5r වර්ග h. මෙන්න මේක තමයි ඔළුවේ තියෙන්න ඕන කතාව. ගානිදී ඔයාට r ගියාගේ h ගියාගේ දීලා v අහන්න පුළුවන්. සැලකිලිමත් වෙන්න h වෙනුවට ඔයාට දෙයි ඇල උස. අපිට මේ h කියලා ඕන ලම්බ උස. අපිට මේක h කියලා ඕන කාවද ලම්බ උස. අපිට ඇල උස වැඩක් නැහැ. ඇල උස වැඩක් නැත්තේම නෑ. මොකද ලම්බ උස නැත්තම් ලම්බ උස හොයාගන්න ඇල උස උදව් වෙනවා. එහෙම නේද? සූත්‍රයට දාන්න ඇල උස වැඩක් නැහැ. එහෙමනම් ඔයාට පුළුවන් මෙන්න මේ කතාවට අනුව මේ සූත්‍රයට අගයන් ආදේශ කරන්න. ඇල උස දුන්නොත් පයිතගරස් දාන්න වෙයිමයි. හොඳට බලන්න ගානේ උස කියලා භාගෙට කියලා මේකට දාලා උඩ පැනලා උත්තරේ ඩිරක් ගහන්න නැතුව බලන්න දීලා තියෙන්නේ ඇල උසද ලම්බ උසද කියලා. එහෙමනම් අවුලක් වෙන්නේ නැහැ. එහෙමනම් අවුලක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි යන් ටියුට් එකට. ටියුට් එක හැමෝටම තියෙනවනේ. ටියුට් එකේ මේ සූත්‍රයත් මම දාලා තියෙනවා. සර් ගෲප් එකට දාලාද? ටියුට් එකද? ටියුට් එක ගෲප් එකට 60 සැරයක් විතර දාන්න ඇති. තියෙනවා සර්. ගෲප් වලට ඇඩ් වෙලා නැති එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. අපි පොඩ්ඩක් ඒක බලලා කරන්න. හරි. ටියුට් එක නැති අය ඉන්නවද තාම? ටියුට් එක නැති අය?
මාප ගෲප් වලට දාලා දාන්නම් Zoom ගෲප් වලට ආයතන වලට ටියුට් දීලා තියෙන්නේ ගොඩක් කල් ඉඳලා හොඳයි ටියුට් එක ගත්තාම පුතේ ටියුට් එකේ තියෙනවා ඕක දාලා ඔය සූත්‍රය දාලා තියෙනවා අපි print කරලාම තියෙනවා එතන චූටි ගානක් තියෙනවා ඒ චූටි ගාන හදාගමු කියනවා අරය 7යි උස 12යි වන කේතුවක පරිමාව පොඩි ගානක් තියෙන්නේ දැන් සූත්‍රය මේකනේ 3න් 1යි 5r වර්ගයේ h කේතුවක පරිමාව නම් 3න් 1යි 5r වර්ගයේ h දැන් අපිට ගානේ දීලා තියෙනවා ටියුට් එකේ අරය 7යි සර් පිටුව මේ අංක 6 නේ සර් ඔව් 6 වෙනි පිටුවනේ මේ පිටුව අංක 6 හරිද හරි සර් දැන් මේකනේ ආදේශ කරන්න තියෙන්නේ හැම වෙලේම මේක ලියනවා v සමානයි 3න් 1යි 5r වර්ග h නොලියේ ඉන්න එපා මේක දාන්න ලකුණක් දෙයි ගාන වැරදුනොත් සූත්‍රයට හරි දෙයිනේ ලකුණත් වටිනවා හරි එතකොට 3න් 1 වෙනස් වෙන්නේ නැහැ කවදාවත් 5 හැමදාම අපි දන්නා දුර්න 22ට 7ම තමයි අපිට යා r 7යි කියලා දීලා තිබ්බා උස කීයද 12යි කියලා දීලා තිබ්බා දැන් සුළු කරමු 7ට 7 කැපෙනවා 3 4යි 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 4 22 ඒවා 7ක් 154යි 616යි පරිමාවක් නේ ඝන සෙන්ටිමීටර් චූටි ගාන හැම වෙලේම මේ සූත්‍රය දාන්න දන්නාගයන් ටික දාගෙන යන්න මේ පරිමාවේ පුතේ ඔයාට තියෙන එකම දේ ආයෙත් අහගන්න පරිමාවේ ඔයාට තියෙන එකම දේ සූත්‍රය මතකයි නම් ගාන කියවලා ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් ආ මූ තමා අරය මූ තමයි ලම්බෝස නැත්තම් දීලා නැහැ පයිතගරස් දාලා හරි මූ හොයා ගන්න ඕන කියලා ඔයාට තේරෙනවා නම් සූත්‍රයට අගයන් ටික ආදේශ කරාම කොහොමත් ඔයාගෙන් අහනවනේ පරිමාව කීයද එක්ක අරය කීයද ඒ කියන්නේ නොදන්න එක ඔයා කලින්ම දන්නවා ඌට අගයක් හොයන්න යන්න ඕනේ නැහැ ඉතුරු උන් ටිකේ අගයන් ටික හොයාගෙන ආදේශ කරලා නොදන්න එක අවුත් කරන්න එතනින් එහාට තියෙන සූත්‍ර පාඩම ආදේශය සහ උක්ත කිරීම එල පාඩ පුළුවන් දාගන්න මේක ටියුට් එකේ හෙට තමයි ඕලෙවල් විභාගේ රසම දවස හෙට අවස් වෙද්දී ආරංචි වෙයි ඇයි සර් හෙට තමයි පුතේ ගණිතේ තියෙන්නේ ඔව් සර් සූත්‍රයේ ලියලා ආදේශයක් විතරක් තියෙන හින්දා සූත්‍රයේ ලියලා ආදේශයක් විතරක් තියෙන හින්දා අපි ගණන් කීපයක් හදමු පළවෙනි ගාන තිබ්බ හින්දා මම හදන්නේ දෙවනි ගාන උතේ දීලා තියෙන විස්කම්බය සැලකිලිමත් වෙන්න විස්කම්බය දුන්නොත් පුතේ අරය ගන්න ඕන එතකොට විස්කම්බය අහගෙන ඉඳලා හදන්න මම ගණන් තුනක් මාක් කරනවා අහගෙන ඉඳලා හදන්න විස්කම්බය 21ක් නම් අරයට ගන්න 21 බෙදීම 2 10.5 අරන් ආදේශ කරන්න යන්න එපා දශම ගණන් ආදේශ කරොත් සුළු කිරීම අමාරු වෙනවා එහෙනම් අපි මොකද්ද දාන්න ඕන 10.5 දාගන්න නැතුව 21 බෙදීම 2 දාන්න තුන්වෙනි ගාන විශේෂත්වයේ දීලා තියෙන්නේ ලම්බෝස නෙමෙයි පයිතගරස් දාන්න වෙයි අපි හදනවා 2යි 3යි 5යි සූත්‍රයට ආදේශ කරා නොදන්න ඒවා උක්ත කරා මම ඔයාට ලේසි ක්‍රමයක් කියලා දුන්නා හිතන්න පටාන් ගන්න ඕක කරන්නේ ඔයාගේ ලියන පොතේ මම හදලා පෙන්නනවා සූත්‍රය ලියලා ආදේශ කරලා
උක්ත කරන්න විතරයි තියෙන්නේ. පළවෙනි දෙකේ නම් පරිමාවණි හොයන්න තියෙන්නේ. සූත්‍රයේ ඔටෝ උක්ත වෙලා ඉන්නේ. ආදේශ කිරීම සහ සුළු කිරීම මතක් වෙන්න හැම ගානක්ම හදන්න කලින් සූත්‍රය ලියලා ඉන්න. හැම ගානක්ම හදන්න කලින් සූත්‍රය ලියලම ඉන්න. ඉවරයට chat එකට උත්තරේ දාන්න පුළුවන්. ඉවරයට chat එකට උත්තරේ දාන්න පුළුවන්.
වෙලා ඕනද මම හදන්නද? සර් වෙලාව ටිකක් ඕනේ. ආ. සර් තව විනාඩි 5ක් දෙන්න. 5ක් දෙන්න බෑ. මොකද්ද ආදේශ කරා උක්ත කරා? සුළු කිරීම තමයි දැන් මදියේ කියන්නේ. සුළු කරන වේගය මදි ඒක හදා ගන්න. හැමෝම පොදුවේ හදා ගන්න තමන් වේගෙන් ටිකක් වැඩිපුර ගණන් හදනකොට ටික දවසක් යනකොට ඕක වෙනවා. දැන් පේපර්ස් එහෙම ටයිම් කරලා කරන්න පුරුදු වෙන්න. අපි එවන පේපර්ස් ටයිම් කරලා කරන්න පුරුදු වෙන්න. හැමෝම පේපර් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න. හැමෝම හදලා උත්තරේ ගන්න. තමන්ගේ උත්තරේ හරිද බලා ගන්න. හොඳයි මම හදන්නම් දැන් ඇති යම් ප්‍රමාණයක් කට්ටිය හදලා තිබ්බා හැමෝම හදන්න වරදින්න හරි හදන්න ඕනේ පුතේ හැමෝදලට මතක තියාගන්න ඉගෙන ගන්න එක ක්‍රමයක් තමයි ඉගෙන ගන්න එකේ එක දෙයක් තමයි තමන්ගේ වැරදි අඳුර ගන්න එක අපි ඉගෙන ගන්න එකේදී කරන්න ඕනේ එක දෙයක් තමයි තමන්ගේ වැරද්ද අඳුර ගන්න එක ඒකත් ඉගෙන ගැනීමක්ම තමයි තමන් කරන සුලභ වැරදි අයින් කරන්න. එතකොට හරියන ප්‍රමාණය එන්න වැඩි වෙනවා. හොඳයි. මම කිව්ව ගණන් තුනට යන්නම්. හැම වෙලේම මගේ ඔළුව වැඩ කරනවා මොකද්ද? සූත්‍රය තමයි 3න් 1යි 5r වර්ගයේ h කියන එක. සූත්‍රය තමයි 3න් 1යි 5r වර්ගයේ h කියන එක මගේ ඔළුව වැඩ කරන්න ඕන. අරය 7ක්. උස 12ක්. sorry ඒක නෙමෙයි ඊළඟ. නිෂ්කම්භය 21ක්. මම දානවා දෙවනි ගාන 3න් 1යි 5r වර්ග h 3න් 1 ගුණ කිරීම 22 යට 7 අරයට ගන්න පැටියෝ 21 යට 2
කිව්වා 10.5 භාවිතා කරන්න එපා. මයික් ඔෆ් කරන් ඉන්න. 10.5 භාවිතා කරන්න එපා. දශම ගණන් ගාහම මේක චුට්ටක් අවුල් යනවා. වැඩි කැතයි. ලස්සන නෑ, නීට් නෑ, අමාරුයි. උසස් දීලා තියෙනවනේ 25 කියලා. 7යි මෙයයි කැපෙනවා. 7 වරක් 3නේ 21ට. එයයි මෙයයි කැපෙනවා. මෙයයි කැපෙනවා. එච්චරයි නේද? අපිට ඉන්නවා 11 ගුණ කිරීම 21 ගුණ කිරීම 25. උත්තරේ කීයද ආවේ? ඒක බෙදන්න ඕන දෙකෙන්. 11 ගුණ කිරීම 21 ගුණ කිරීම 25 25 ඒවා 21 525යි. ඒ වගේ ඒවා 11 50 කීයද? 5775යි. 5775යි. බෙදීම දෙක. එතකොට ආඩ එනවා 887.2යි. 887.5යි. ඝන සෙන්ටිමීටර්. ඝන සෙන්ටිමීටරද දාන්න. කාට හරි මොකක් හරි අවුලක් තියෙනවා නම් chat එකට හරි දාන්න. මට විතරයි chat එක පේන්නේ. පොදුවේ අහන්න. අනිත් උනුත් දන්නේ නැහැ තමයි. උනුත් සතුටු වෙනවා උඹලා ඇහුවොත්. හොඳයි මම යනවා ඊළඟ ගාන. ඇති. ඔක ලියා ගන්න ඔච්චරලා දෙන්න ඕනේ නැහැ. හැම එකේම 3න් එකයි 5r වර්ගයේ h. L උස 13යි. දැන් ඔන්න බඩව ප්‍රශ්නයක් අපිට h රූපයනේ දීලා තියෙන්නේ L උස. හැබැයි අපිට ඕනේ h. මෙයාවනේ දීලා තියෙන්නේ L උස 13යි අරේ 5යි. මෙයා 13යි මෙයා 5යි. මට හරි මම දැන් ගාන හදනවා v සමානයි 3න් 1 ගුණ කිරීම 22 යට 7 ගුණ කිරීම r හරි 5 ගුණ කිරීම 5යි h නෑනේ l ඉන්නේ පයිතගරස් දාන්න වෙනව නේද මතකයි නම් පයිතගරස් නේද ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමාන වෙනවනේ ඉතුරු පාදවල වර්ගවල එකතුවට ඕකෙන් අපිට ගන්න පුළුවන් නේද මෙතන 169 සමානයි h වර්ගය ධන 25 ඕකෙන් වාට එනවා h කියන්නේ කීයයි කියලාද 12යි කියලා 144 වෙනවා h වර්ගය 12 කියලා එනවා මුලින්ම ඔයා h වෙනවා පයිතගරස් දැන් පැලෙන්න පයිතගරස් දාලා තියෙන්නේ ඇයි කලින් වර්ගඵලයේ පාඩමේ පයිතගරස් දැම්මනේ දිගට හරහාට දැම්මා නේද ආපු නැති අය ඒකේ රෙකෝඩින් බලා ගන්න හරි දැන් ඒක වඩා පහසුයිනේ රෙකෝඩින් බලා ගන්න හැම වෙලේම මතක තියාගන්න තමන්ට රෙකෝඩින් නැත්තම් මෙන්න මේ අංකෙට මෙසේජ් එකක් දාලා රෙකෝඩින් ඉල්ල ගන්න. සර් WhatsApp නම්බර් එකද? නෑ මගේ නෙමෙයි මේ ගණිත පාසල ආයතනයක. මගේකට සර්. මගේකට දැම්මම රෙකෝඩින් සර්. හරිද? මම හදිසියවට තමයි රිප්ලයි කරන්නේ අරවා එතකොට මගේ ඇරෙනවා.
රෙකෝඩින් එක පස්සේ ආවන්නම් කියලා ඉන්න සමහරලාට ඒක සීන් කරලා අමතක වෙනවා. දැන් ඊළඟට. දැන් h හොයාගත්තනේ h12යි. දැන් සුළු කරන්න පුළුවන්. හැපෙන්න කවුරුත් නැහැ. කරන්න දෙයක්වත් නැහැ. 5 වර 5 25 25 වාතරක් 100යි 122න් 2200යි 87යි. කොහොමද කරන්නේ මේ 2207න් බෙදන්න? වැදගත් විදියට අවුලක් නැහැ පැත්තකින් බෙදන්න. එක සැරේටම කාටවත් බෙදන්න බෑ ඔක. 7 ඒවා 3ක් නම් 21යි 7න් බෙදන්නේ 10යි. 10ට 7 ඒවා 1යි 7යි. 3යි 30ට 7 ඒවා 4යි 28යි. දෙකක් ඉතුරුයි. දෙකක් ඉතුරුයි. එහෙම දාන්න. 314යි 7න් බෙදද්දි දෙකක් ඉතුරු වුණා. 7න් බෙදද්දි දෙකක් ඉතුරු වුණා. ඔන්න ඔහමයි දාන්න. දශම කරන්න අත්‍යවශ්‍ය නැහැ. දශම කරන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද ගානේ අහලා නැහැනේ දශම විදියට පෙන්වන්න කියලා. ඔක දශම විදිය ලියනවා නම් මොකක්ද එන උත්තරේ? දශම විදියට ලියනවා නම් ඉතින් දශම 2යි 7 වගේ එයි නේද? බලන්න ඕනේ 2යි 7යි එහෙම මන් දන්නේ. සර් දශම වලින් වැරදි නෑනේ. දශම වලින් ලිව්වට වැරදි නෑ. ඇයි පෙට්‍රල් පුච්චන් දශම හදන්නේ? ඔව්නේ. ඇයි අමතර මහසියක් ගන්න? දශම කරොත් වැරදි නැහැ. දශම අහලා නැති දැන් වල දශම කරන්න යන්න එපා. ඒක අනවශ්‍ය බරක් ඔයාට. තව පියවර දෙකක් විතර බෙදන්න වෙනවනේ. ගොඩක් වෙලාවට මෙහෙම උත්තර මේ උත්තරේ තමයි අනිත් එක හරිම උත්තරේ. මොකද දශම තිබ්බා කියන්නේ සමහර වෙලාවට දැන් ඔයාලා දන්නවනේ දැන් අන්ත දශම කියලා තියෙනවනේ අන්ත දශමයක් වගේ ආවොත් නම් අවුලක් නැහැ. හැබැයි අපිට එන්නේ නේද සමාවර්ත දශමයක් වගේ නම් ඒ කියන්නේ දශම ස්ථාන සෙට් එකක් අපි හලලා දාන්නේ. අපරාධයක්. මොකද ඒක බලපෑමක් කරන්න පුළුවන්. දැන් මේකෙන් පස්සේ ඊළඟට තවදුරටත් හදාගෙන යන අවස්ථාවල ඒක අපිට අහිතකර බලපෑමක් කරන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟට. ඊළඟ එකෙත් මේ සූත්‍රයම තමයි. හැබැයි අපිට දීලා තියෙන්නේ පරිමාව දීලා අහන්නේ R. එමමයි එසේමයි හැබැයි අහන්නේ R. දැන් R දන්නේ නැහැ. පුතේ දන්න පද ටික ආදේශ කරයි යන්න. කලබල වෙන්න එපා. අපි පරිමාව 616යි 3න් 1යි 22 යට 7යි R නිදන්නේ නැත්තේ R වර්ගයයි උස 12යි 3ත් එක කැපෙනවා 4යි 616 සමානයි 88යි R වර්ගයේ යට 7. දැන් ඔන්න ඔබට යාරි පළවෙනි අදියරේදීම දැන් ඔයාලට පුළුවන් 616 ගුණ කිරීම 7 යට 88. ඇයි R වර්ගය තනි කරන්න භාග සංඛ්‍යාවක් ගුණ කිරීමකින් සම්බන්ධලා ඉන්න වෙලාවට එයා අනිත් පැත්තට යන්නේ පරස්පරය වෙලා උඩ යට මාරු කරන් ගියා. දැන් කපන්න. කපනකොට එක සැරේටම කාට හරි පේනවා නම් ඩෝන් ගාලා කපලා දාන්න එහෙමත් කපන්න. එහෙම නැත්තම් Tamanට ඇති හැකි පමණින් කපා ගන්න. කෙනෙක්ට 4 වරක් චක්‍රයෙන් පේනවා නම් නැත්නම් කෙනෙක්ට 11 වරක් වලින් පේනවා නම්
තමන්ට පේන එකකින් කපන්න. කෙනෙක්ට දෙවරක් නම් ඒත් කමන්නේ. ආ දෙවරක් වලින් 44යි. හරිද? අපිට දාන්න පුළුවන් මෙතන 308යි. දෙකෙන් කැපුවා. ආයෙත් ඕනනම් දෙකෙන් කපලා 22යි. 154යි. ආයෙත් ඕනනම් දෙකෙන් කපලා 11යි. 77යි. ආයෙත් ඕනනම් දෙකෙන් කපලා 1යි 7යි කියලා දාන්න පුළුවන්. දැන් r වර්ගය කියන්නේ කීයද? 49යි. සුළු කරා. තමන්ට ඇති හැකි පමණින් සුළු කරගන්න. r සමානයි 49 මූලය. ඒ කියන්නේ කීයද? 7ක්. O level paper එක ලියන්නේ තනි රූල් කොලවල. O level ලියන්නේ තනි රූල් කොලවල. එයයි සර්. ඇයි කියන්නේ ඉතින් එහෙම තමයි ඉතින් තනි රූල් වල ලියන්නේ. කොට රූල් වල ලියන්නේ. සර් කොට රූල් වල ලියන්න. කොට රූල් වල චූටි කාලේ කොට රූල් වල පුරුදු කරන්නේ මේ ඉලක්කම් ලියනකොට ඒ ඉලක්කම් වල හැඩේ පවත්වාගෙන යන්න පහසු වෙන්න. තමයි කොට රූල් මේ කොලවල ලියන්නේ. දැන් ඔයාලා තනි රූල් වලවත් අවුලක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. සර් ඔව්. සර් එතකොට දැන් පරිමාණ රූප ගාන වගේ අඳින්න ගියාම මේ අපහසු නැද්ද තනි කොලේ අඳින්න? අපහසු නෑනේ වඩා පහසුයි. වෙන ඉරි නෑනේ බාධා වෙන්න. A4 කොලයක වගේ නම් තවත් පහසුයි. සර් රූප විතරක් මේ කොට රූල් කොල එක අඳින්න බැරිද? එහෙම දෙන්නේ නෑ. තනි රූල් කරවල අඳින්න ඕන. තාම ඔයාලට දැන් විභාග කොලවල ලියන්න කියන්නේ නෑනේ. අපි තාම පළවෙනි වාරෙනේ ඉන්නේ. දැන් දෙවෙනි වාරේ ටික දවසක් යනකොට මම කියනවා මේ කොල අරගෙන පුරුදු වෙන්න කියලා. ඒ කොල ගන්න තියෙනවා විභාග. මේ කොල වගේ මේවා තියෙනවා බුක් ෂොප් වල ගන්න. ඊට පස්සේ ඒව අරගෙන පුරුදු වෙනවා. සර්. දැන්ට ලස්සනට පිළිවෙලට උත්තර ටික ලියමු. ඊට පස්සේ චූටි ඒවා පුතේ නිකන් අර නේද මොකක් හරි දැන් ඒ කියන්නේ බැට් එකෙන් බෝලෙට ගැහුවාම මගේ එක ගියේ නැත්තේ හුලඟ හින්දා ඒක කැච් එකක් දැන් අපි කිව්වේ කියන්නේ හුලඟ හින්දා තමයි මේ කැච් එක ඇල්ලුවේ ගහන්න බැරිකම කියන්නේ අන්න ඒ වගේ සීන් තමයි ඕවා චූටි ඒවා ඒ වගේ වෙන බලපෑම නොගිනිය හැකි තරම් ඒවා හදාගමු අන්තිමේටම මුලින් බෝලෙට බැට් එකෙන් ගහන්න පුරුදු වෙලා ඉන්න එපේ හරිද මේකේ කාට හරි අවුලක් තියනවද මේ දක්වා ඊට පස්සේ අපි හදනවා විභාගේ වගේ ගානක් අපි යනවා 9 වෙනි ගානට 9 වෙනි ගානේදී කියන්නේ අරයා වගේ මෙයාලා කීයක් හොයාගන්න පුළුවන්ද හදාගන්න පුළුවන්ද ගිය සතිය මතකයි නම් ගිය සතිය අපි ඔය වගේ ගානක් කරා මතකයි නම් පුළුවන් හදන්න ගිය සතිය ආපු නැති අයටත් උත්සාහයක් ගන්න පුළුවන් ඉස්සෙල්ලාම අරුගේ පරිමාව ඊළඟට මුගේ පරිමාව ඒ දෙක උදව් කරගෙන ඔය කියන කතාව යන්න 9 වෙනි ගාන 67 පිටුව අන්තිම ගාන 9 වෙනි ගාන
අලුතෙන් ලොග් වෙච්ච කෙනා අපි හදන්න දීලා තියෙන්නේ 9 වෙනි ගාන. 9 වෙනි ගාන. ලින්ක් එක ෂෙයා වෙලා ආපු ප්‍රමාණය අද 3යි. ඒක නවත්තන්න. මට කියලා එන්න අවුලක් නම් කියලා එන්න. කියලා ආපු අය ඉන්නවා. හරිද? මට කියලා එන්න. වෙලාව නැහැ ඉන්නවද මම හදන්නද? ඇති නේද මම හදන්නම්. වෙලාව නැහැ ඉන්නවද? ඇති සර්. හොඳයි. ඔන්න පුතේ බලන්න. මට කියන්න රුපියල් 10ක දෙකේ කාසි කීයක් තියෙනවද? රුපියල් 10ක් ඇතුලේ දෙකේ කාසි කීයක් තියෙනවද? 5. කොහොමද හොයාගත්තේ? ලොකු එකෙන් පොඩි එක බෙදලා. ඒ වගේම පුතේ අපිට ඕන වෙලාවක ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මේ ලොකු එකාගේ සයිස් එක හොයලා චූටි එකාගේ සයිස් එක හොයලා ලොකු එකාගෙන් චූටි එකා බෙදුවාම අරු වගේ මූ කී ගුණයක්ද කියලා ඔටෝම අපිට එනවා. අපි මෙතනදී මේ ක්‍රමය පාවිච්චි කරමු. තවත් ක්‍රමයක් තියෙනවා. අපි ඒක පාවිච්චි කරමු. ඒක තමයි චූටි කාලේ ඉඳලා අපිට ලේසි ක්‍රමය. අරේ 14යි උස 30ක් වූ ඝන ලෝහ සිලින්ඩරයක්. එහෙනම් මම මුලින්ම හොයනවා පුතේ මම කිව්වා හැම ගානකදීම මේ පැටර්න් එක යන්න. ඉස්සෙල්ලාම සිලින්ඩරයේ පරිමාණ. 5r වර්ගයේ h නේ 22 යට 7 ගුණ කිරීම
අර ඒ 14යි උස 30යි. 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 30. ඉන්නවම තව ක්‍රමයකටත් හදලා පෙන්නන්නම් ඕන. 2යි. හරි. තව ක්‍රමයකටත් හදලා පෙන්නන්නම් බලන්න. එතකොට අපිට ලොකු ගාණක් එනවා මෙතන. 22 ඒවා 2ක් 44යි කීයක් දෙන්නේ? උත්තරේ කියන්නද? කියන්න. 18480. හරි. ඒ ක්‍රමයට හදපු අය ඉන්නවා. ඒ කියන්නේ 18480යි. ඊට පස්සේ මම හොයනවා කේතුවේ පරිමාව. 3න් 1යි 5r වර්ගයේ h. 3න් 1 ගුණ කිරීම 22 යට 7 ගුණ කිරීම r ට අපි දානවා 7. 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 15. එතකොට අපිට එනවා කීයක්ද? 770. 770. ඊට පස්සේ මට පුළුවන් ඒකෙන් හදන්න පුළුවන් ගෝල ගාන. මොනවද? කේතු ගාන. එම නිසා කේතු ප්‍රමාණය සමානයි. සෑදී හැකි කේතු ඒක ලියා ගන්න සමානයි. 18480 බෙදීම 770. අනිවාර්යෙන් මේක බෙදෙනවා 24. 24. කේතු 24යි කියලා දානවා. එම නිසා සෑදී හැකි කුඩා කේතු ප්‍රමාණය කියලා ලියලා මේක බෙදීම මේක. ඒ විදිහට හදාගත්තා ඔයක අඩුපාඩු හදාගන්නකො මම ඔකට තව ක්‍රමයක් දෙකක් ඔයාලට කියලා දෙන්නම්. හරි. ඒක හදාගත්තනේ. ඕකට පස්සේ මේක අවදානම් ක්‍රමයක්. අරු උණු කර දැන් මතකද මේ කතාවේ මේ බේස් එක මේ ගාන හැදුවෙත් අපි මේ බේස් එකේ ඉතරනේ මොකද්ද? මෙන්න මේ සම්මතයේ ඉඳලා තමයි අපි හදන්නේ. ඒ කියන්නේ පුතේ ඕනම කෙනෙක් උණු කරලා තව උන් හෝ ටිකක් හැදුවොත් උන්ගේ පරිමා වලට මොකද වෙන්නේ? සමාන වෙනවා. හරි. ඔය කතාව මත ඉඳලා අපිට ඕනම ගානක් හදන්න පුළුවන්. පැහැදිලිද? යම් එකෙක් කුණු කළා හෝ දිය කළා හෝ කුඩ කළා වෙන උන් ටිකක් හැදුවොත් පරිමාව පුතේ සංස්ථිතිකයිනේ විනාශ වෙන්නේ නැහනේ. අරෝගේ පරිමාවම පැටියෝ මුටත් එනවා. නැත්නම් මුන් සෙට් එකටම එනවා. එතකොට කෙනෙක්ට ඕන නම් මෙහෙම කියන්න තිබ්බා. 5r වර්ගයේ h සමාන වෙනවා 3n 1යි 5 අපි ඒකට ගමු වෙන r කෙනෙක් නැත්නම් අපිට පැටලෙනවා හරිද r වර්ගය h කියලා. එතකොට h උත් වෙනස් නැත්නම් අපි r උත් ඒකම ගමු. හැබැයි මේ දෙන්නගේ r වෙනස්. මේ දෙන්නගේ h වෙනස්. මේ දෙන්න පොදු එකක් තියෙනවා කවුද? අපිට ඩෝම් ගාලා මෙයාලගේ මෙහෙම 5 කපලා දාන්න පුළුවන්. ඔතන මේ කේතුවේ තියෙන වර්ගය වැටලා නැහැ. නෑ කේතුවේ r කේ වර්ගය. ඒ කේතුත් යම්කිසි ප්‍රමාණයක් ගන්න. එතකොට කේතුවෙලුත් x ප්‍රමාණයක් කියලා එනවා. හරිද? කෙනෙක්ට තිබ්බා මේකට ආදේශ කරලා හදාගෙන යන්න. මේක ටිකක් ඇඩ්වාන්ස්. වැරදුනොත් මෙතනින් ලකුණක්වත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අරක කේතුවේ හොයනවට ලකුණයි, සිලින්ඩරේ හොයනවට ලකුණයි හම්බ වෙනවා. හරිද?
ඒකයි මේකයි අතරමැද එකක් මම කියලා දෙන්නම්. ඒ තමයි දැන් ඔයා කේතුයේ පරිමාව හොයනකොට මුලින්ම සිලින්ඩරයේ පරිමාව ඔයා හොයනකොට πr වර්ග h කියලා අපි දන්නවනේ. මම 5ට අගේ දාන්නේ. r ට අපිට තිබෙ කීයද? කේතුවේ අපිට r ට තිබ්බේ 14යි. 14 වර්ගය වතාවක් h. h අපිට තිබෙ තියෙන්නේ. එතකොට 5 ගුණ කිරීම 14 වර්ගය ගුණ කිරීම 30. මෙහෙම හදා ගන්න. නැත්නම් මේක විතරක් අපි සුළු කරගන්න. එතකොට අපිට 5 ඇසුරින් උත්තරයක් එන්නේ. 14 වර්ගය කියන්නේ 296 196 ඒවා 30ක්. එතකොට 600යි 600න් 12ක් අඩු කරාම 588යි. අපි එනවා නේද? 5880ක් 5 කියලා එනවා. එහෙම ගන්නත් තිබ්බා. අරයගෙත් 5 ඇසුරින් ගන්නවා. මොකද අපිට කවුරුත් මේක හොයන්න කියලා නෑනේ. 5 ඇසුරින් හොයනවා. අපිට කේතු එනවා 3න් 1යි 5 r වර්ගයට අපි දානවා නේද? 7 වර්ගය වතාවක් h 15. මෙයාත් මෙයාට කැපුණාම 3යි. එතකොට අපිට එනවා 147යි 5. යනවා. එතකොට අපිට ඕන නම් ආපහු මෙයාගෙන් බෙදා ගන්නත් පුළුවන්. පුළුවන්. එතකොට කෙලින්ම 5 to 5 කැපෙනවනේ. සෝරි මෙතන 5 නේ. 5 ඉන්නේ එහෙම වුණොත් අපිට එන්නේ 49 250යි 245යි. හරිද? මෙයාට බෙදනකොට කෙලින්ම 5 to 5 කැපෙනවා. අර ලොකු සුළු කිරීමක් නැති වෙනවා. ඒ වගේ කෙටි ක්‍රම අනුගමනය කරන්න පුළුවන් කියන්නේ 5 ටගයක් ආදේශ නොකර. මොකද අපි දන්නවනේ දැන් සමාන වෙන්නේ අරයාගේ මෙයාගේ 5 කියලා. අරූමුට සමාන කරන්න තියෙනකොට උටත් 5 ආපු එකක් නම් උටත් 5 ආපු එකක් නම් සමාන කරපු ගමන් දෙපැත්තේ මොකද වෙන්නේ? කැපෙනවනේ. ඒ කියන්නේ අපි දන්නවනේ දැන් නේද? 5880යි 5 කියන කෙනා සමාන වෙනවා 245ක් 5 ඒවා යම් ප්‍රමාණයකට. පැහැදිලිද? සිලින්ඩරයේ පරිමාව සමාන වෙනවා කේතු යම් ප්‍රමාණයක පරිමාවට. දෙපැත්තෙන්ම අපිට 5 කපන්න පුළුවන් 5 ගෙන් බෙදුවා. එතකොට දෙපැත්තම 245න් බෙදුවාම අනිවාර්යයෙන්ම ඔයාලට අර කලින් ආපු උත්තරේම එන්න ඕනේ x කියන්නේ කීයයි කියලාද? 24යි කියලා. පැහැදිලිද? එහෙමත් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අර මං කලින් හදපුම ක්‍රමේ හදුවා කියලා අවුලකුත් නෑ. එහෙම කිසි අවුලක් නෑ. ඔයාලට මේ ක්‍රමේ නැත්නම් කලින්ම හදපු ක්‍රමේ අර අතරමැද්දෙන් කියපු ඕන ක්‍රමයකට හදන්න පුළුවන්. මේකේ අවුලක් වෙන්නේ නැහැ. මොකද පරිමාව ගන්නට හම්බෙන්නේ ලකුණු 3යි. ඔය තුන කොහොමද දෙනවා? අවදානමක් තියෙනවා අර කලින් මැද ක්‍රමේදී හදද්දි. ඇයි මේකට ලකුණයි මේකට ලකුණයි මේකට ලකුණයි කියලා ලකුණු 3ක් විදිහටයි උත්තරේට ලකුණයි ලකුණු 4ක් එන්න තියෙන එක අරකේ ඩෝන් ගාලා එකෙන් ඉන්නේ දැන්. එතකොට ඒකද වම් පැත්තට දකුණු පැත්තට එහෙමනේ ලකුණු දෙන්න වෙන්නේ. ප්‍රකාශනේ වැරදි නම් වැරද්ද දානවා ඉවරයි. මේ එතන සර් සුළු කිරීම නැති නිසා මේ අවදානම අඩු නැද්ද? සුළු කිරීම පොඩ්ඩයි එන්නේ කපලා ගත්තම දෙපැත්ත කැපුවා. අතනද? ඕ ඉතින් ඒක තමයි ඉතින්. එතකොට ඒක නැතිම වෙලා ඉන්නේ යම් වැරද්දකින් ඉවරම වෙලා යන්නත් පුළුවන්. එතකොට වෙලාව ඉතිරියක් නෙවෙන්නේ. හැබැයි එක ගානකට අපිට ඇවරේජ් විනාඩි 18ක් හම්බ වෙනවා. ඒකට ඔයාලට තව ටික කාලයක් යද්දි තේරෙනවා. ඒවා කොහොමද හදන්නේ Tamanට ආවේනික ක්‍රමත් එක්ක Taman ඉස්සරහට යන මං කිව්වේ ඔය ඕන එකක් Tamanට ඉදි. ඒක Taman තීරණය කරන්න ඕන. මට කියන්න බෑ Taman තීරණය කරන්න තියෙන Tamanට දැන් පේපර් ලියනකොට හදනකොට තේරෙනවා මෙහෙම කරොත් මට කියලා වෙනවා. මම මෙහෙම යන එක හොඳ. එහෙම තේරෙන්න ඕන. හරි? අන්තිම දවසේ වෙනකන් ඉන්න එපා දැන්. අද දවසෙත් මම දන්න දෙකට මම අද දෙත් පේපර් එකක් කියලා දුන්නා. අන්තිම වතාවට. ගේ තිබ්බ ලකුණු ඔක්කොම ලියලා තිබ්බේ නැහැ. පළවෙනි පේපර් එක ලියලා තිබ්බා 25න් 23යි. මම යාගේ report එක දානවා කොහොමද මම ඒකටමයි යාට කතා කරන්නේ. 25න් 23මාරයි. පළවෙනි ප්‍රශ්න 25න්.
23යි භාගයයි. B පාර්ට් එකට 25න් 22 හමාරයි. දැන් මෙතන මෙයාට කීයක් තියනවද ලකුණු? 50න් 46යි. එයා ඉක්මනට හැදුවේ මම. කියන්නේ එයා ගිය කියන්නේ 11 දෙවනි වාරය වෙනකොටත් ලකුණු 30 ගානක 20 ගානක කිරු කෙනෙක්. 11 දෙවනි වාරයටත් 20 ගානක් වගේ. කියන්නේ 9න් පස්සේම ලකුණු 50ට වඩා ගන්න නැහැ. එයාගේ ඊළඟ පාර්ට් එකේ තියෙන්නේ 25න් 13යි. ගණන් දෙකක් සම්පූර්ණයෙන් ඉවරයි. ඉවරම කරගෙන. හම්බෙන්නේ ලකුණු 5 කෑලි 5ක් නේ. මෙතන 5 කෑලි 5න් 5 කෑලි දෙකක් එහෙම පිටිම ඉවර කරගෙන. එකකට පහම නැහැ. අනිත් එකට ලකුණු 3ක් විතර තියෙනවා. අනිත් ඒවාගෙන් කැපිලා සෙට් වෙලා තියෙන්නේ 25න් 13යි. ඊළඟ ලියලා තිබ්බේ නැහැ. හරි. එතකොට දැන් බලන්න මෙයාට අඩුම ගානේ මේකත් දැන් තව මදි කීයද ලකුණු? මේ වෙනකොට 46ක් තියෙනවා. පළවෙනි එකෙන්ම මෙයා 46ක් කරා. එයාට තව මදි කොටි ප්‍රමාණයක්. නේ? 75ක් නෙවෙයි 29යි ඕන. 29යි ඕන. එතකොට දැන් මේකට 13යි අරකට තව එතකොට 16ක් ගන්න වෙනවා යාට. 29යි නෝන තමයි. එහෙම. එතකොට දැන් මේ බොයිලර මේ අන්තිම වෙලේ අධික උනන්දුවකින් මේ මට්ටමට එන්න පුළුවන්. හැබැයි මේ වගේ අවදානම තාම අවදානම. ඒකක් ගනි. හරිද? තාම අවදානම. එහෙම නොවෙන්න දැන් ඉඳලා වැඩ කරගෙන යන්න. එච්චරයි. එතකොට මේ වගේ ඔයාලට හිතන්න තරම්වත් જાති නෙමෙයි. හරි. හරි. එන්න. මම හිතනවා අපිට ඒක ප්‍රමාණවත්. අපි යනවා ඊළඟ එකට. ඊළඟ එකේ අපිට තියෙන්නේ ගෝලය. දැන් මේකෙත් 10 වෙනි ගානේම හොඳ ගානක්. අපි බලමු අපිට වෙලා ඉතුරුනොත්. අපි ඊළඟට යනවා ගෝලයට. ගෝලය ගැන ගියාම ගෝලයේදී මතක තියාගන්න ඕන සූත්‍රය 4 බෙදීම 3යි 5r ගණේ කියන සූත්‍රය ඔයාට අනිවාර්යෙන් මතක තිබිය යුතුම වෙනවා. හරිද? එච්චරයි. හැබැයි ඒක විභාගෙදිත් දෙනවා. එහෙමයි කියලා ඔයා ඒක අතහැරලා දාලා තියන්න එපා. මොකද විභාගෙට දීම අනිවාර්යයි කියලා නෙවෙයි හැමදාම දෙනවා. මොකද්ද ගෝලයක පරිමාව වෙන්නේ? 4 බෙදීම 3යි 5r ගණය. ගණයක් කියන්නේ එකම සූත්‍රය. 4 බෙදීම 3යි 5r ගණය. අර්ධ ගෝලයක් වුණොත් මොකද්ද? මේකෙන් දෙකෙන් එකයිනේ. ආයේ ඒකට වෙනම සූත්‍රයක් මතක තියාගන්න යන්න එපා. කට්ටිය මතක තියාගන්නවා 3න් 2යි කියලා. ඇයි 3න් 2යි කියලා එන්නේ? 4යි 2යි කැපෙනවනේ. අලුත් සූත්‍රයක් විදිහට මතක තියාගන්නත් පුළුවන්. නැත්තම් ගෝලයේ සූත්‍රය මේක ඒකෙන් භාගයක් වුණොත් ඒකෙන් භාගයයි. අර්ධ ගෝලයේ කියලා තවත් සූත්‍රයක් අපිට ඕනේ නැහැ. ගෝලයේ සූත්‍රෙම වැඩේ කොට දාගන්න පුළුවන්. හරි? මේකේ අර වගේ මොකද්ද පරිසිලින්ඩර් වලින් වැඩ ගන්න ඒව නැහැ. හරි? මේකේ තියෙන්නේ නිකම්ම තනිකර මේ සූත්‍රය. එච්චර. සූත්‍රයට ආදේශ කරා උක්ත කරා. ආදේශ කරා උක්ත කරා එච්චරයි. එතකොට ගාණක් විදියට එන්නේ අර ඒකෙන් මේවා කීයක් හදන්න පුළුවන්ද වගේ ඇහුවාම නැත්තම් ඒකෙන් මේවා 50ක් හදන්න පුළුවන් නම් අරුගේ අරේ කීයද? ඔන්න ඔය නොදන්න පදේ උක්ත කරගන්න එක තමයි කරගන්න බැරි ගොඩක් අයට. එතනින් තමයි කෙලවෙන්නේ. නොදන්න පදේ උක්ත කරගන්න ගියාම සූත්‍ර බැරි හින්දා කෙලව ගන්නවා. හොඳයි. අපි යමු ඒකෙත් ගානකට. ඒකෙත් සූත්‍රය වාට print කරලාම දීලා තියෙනවා. ඒකෙත් සූත්‍රය print කරලාම දීලා තියෙනවා. ඊළඟ ටියුට් එක ආයතන වලට දීලා තියෙන පුතේ ඕනනම් ගන්න පුළුවන්. එතන ගානකුත් තියෙනවා අරේ 14ක් වෙච්ච ගෝලයක පරිමාව කියලා. එච්චරයි. මේ නිකන් සූත්‍රයට දාලා පුරුදු වෙන්න. කොහමද? b සමානයි 4 බෙදීම 3යි 22 යට 7යි 14යි 14යි 14යි. ඒ ගණයක්. ගණේනේ එකම අවස්ථාවනේ. ඔයාලා හම්බෙන සූත්‍රවල ගණේ නැහැ කොයි එකවත්.
මෙයා විතරයි ගණයක් එන අවස්ථාවක් තියෙන්නේ. දැන් ඉච්චර දවසක් මේවා පාවිච්චි කරලා නැති හින්දා මේ ඔක්කොම නිකන් මල්ලුමක් මඤ්ඤමක් වගේ ඇති. ටික දවසක් මේවත් එක්ක ඉඳලා පුරුදු වෙන්නකො. එතකොට මේ වගේ ඇති දෙයක් නැති වෙනවා. දෙකයි. ඔච්චරයි. දරුණු බෙදීමක් තියෙන්නේ. දරුණු ගුණ කිරීමක් තියෙන්නේ. හතර ගුණ කිරීම 22 ගුණ කිරීම 166යි 166 ඒවා දෙකක්. බලමු. ඒ වගේ ඉසුළු කිරීමක් නම් එන්නේ නැති වෙයි. මම වෙන නිකන් දුන්න ගාන. බලමු උත්තරේ කීයද කියලා. ඕක තමයි කරන්න තියෙන්නේ ආදේශ කරා සුළු කරා. ලොකු සුළු කිරීම ඒවා දෙන්නේ නැහැ. මේවා බලාපොරොත්තු වෙන්න එපා. බලන්නේ තියරිය දාන්න පුළුවන්ද? ගානින් අගයන් ගන්න පුළුවන්ද? බුද්ධියක් තියනවද? ඔය ටික තමයි බලන්නේ. තිස් 4496යි කියලා එනවා උඩ. බෙදීම 3යි. එකොළොස් 498යි 3න් 2යි කියලා නම් මේක දාගන්න. ආයි සුළු කර කර ඉන්න ඕනේ හැමදාම. හරි. අපි යන් ගානකට. අපි යන් අච්චුපතට, අපි යන් ගානකට. අපි ගානක් දෙකක් හදලා ඊට පස්සේ අමාරු ගානක් තියෙනවද කියලා බලමු. පළවෙනි එක, දෙවෙනි එක, mic off, අමාන් බූසෙක්ගේ බෙල්ල මිරි කරනවද? පළවෙනි එක, අමාන් මං අයින් කරනවා ක්ලාස් එකෙන්. ආයෙ මයික් ඔන් වුණොත් ඩිස්ටර්බ් එකක් නේ. ඌ අයින් කරා. ටෙම්පරරි අයින් කරා. ඊළඟ සැරේදී පර්මනන්ට්ම අයින් කරනවා. බෑනේ කරන්න. හරි. පළවෙනි එකයි දෙවෙනි එකයි පස්වෙනි එකයි 1 2 5
වෙලා ඕන ඉන්නද පුතේ? ඔව් සර්. තව විනාඩියක් දෙන්න. ඇතිනේ. ඇති නේද? ඇති සර්. ඇති සර්. දැන් මම හදන්නම්. ඔයා බලන් ඉන්න. පළවෙනි එක දෙක නම් ගොඩ දාගත්ත නේද? ඒකනේ කියන්නේ. හරි. පළවෙනි එක. අරය 7ක් වෙච්ච ගෝලයක පරිමාව. 4 යට 3 ගුණ කිරීම 22 යට 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 කැපෙනවා. කීයද පුතේ ආගේ උත්තරේ? 1437යි 3න් 1. 1434යි. සෝරි සර්. 1437යි 3න් 1. එහෙම දාවේ. මොකද්ද කරන්නේ? උඩ අය ටික ගුණ කරා. 4 ඒවා 22ක් 88යි. 88 ඒවා 49ක්. එතකොට එනවා කීයද? 8000යි 4400යි 4300යි. එහෙම දාවේ. ඔව් සර්. එල.
4312යිද? ඒක බෙදනවා 3ෙන්. එතකොට මෙයා එනවා. හරි. ඒ වගේ නිකන් මේ කොහොමද ගුණ වෙන්නේ? 4 22ක් 88යි. 88 ඒවා 49ක් නේ. 88 ඒවා 49ක් දන්නේ නැහැ නෝ. මම හැබැයි දන්නවා 88 ඒවා 100ක්. 8800. 88 ඒවා 50ක් කියන්නේ ඒකෙන් භාගයක් 4400. ඒකෙන් 188ක් අඩු කරාම කීයක් එනවද? 49ක් එනවා. මම කරේ 4488ක් අඩු කරා. 4480ක් අඩු කරොත් 4320යි. තව 8ක් අඩු කරොත් 4312යි. හරිද? එහෙම හදන්න උනා ටික කාලයක් යනකොට ඔයාලට දෙනවා මෙහෙම කරොත් හොඳයි කියලා. හැබැයි මනෝමයෙන් හදනවට වඩා හොඳයි පොතේ හදන එක. මනෝමයෙන් ඒක කන්ෆර්ම් කරගන්න තියාගන්න. මේක උත්තරේ ටක් ගාලා හදලත් බලන්න. හරිද? ඩබල් චෙක් වෙනවා පොඩි කාලයක් ඇතුළත. ඊළඟට විශ්කම්බේ මෙච්ච වෙච්ච ගෝලයක පරිමාව මෙච්චරක් බව පෙන්වන්න. හතර බෙදීම 3යි 22 යට 7යි විශ්කම්බේ දීලා තියෙන වැඩිව ඒ කියන්නේ 9ක් අරේ ගන්න 9 බෙදීම 2 ගුණ කිරීම 9 බෙදීම 2 ගුණ කිරීම 9 බෙදීම 2 විදියට. දැන් 3යි යත් එක්ක මෙයා කැපෙනවා. ඊට පස්සේ මෙයාත් එක්ක මෙයා කැපෙනවා 2යි. මෙයාත් එක්ක මෙයා කැපෙනවා. මෙයාත් එක්ක මෙයා කැපෙනවා. හරි. 11 වරක් 3 වරක් 9 වරක් 9. ඒක බෙදීම යට ඉන්නේ 4. කීයයිද ඒකට ආවේ? 381යි 7න් 6 ආවා. හරි. මම හරි උඩ කරාම ඉන්නේ 2673. 2673 එනවා උඩ ටික ගුණ කරාම යට 4. බව පෙන්වීමක්නේ. මේක හරියටම ගත්තා කියලා ඔයාලට බුදු ෂුවර් නම් හොඳටම ෂුවර් නම් කියනවද නැන්නේ? හොඳටම ෂුවර් නම් අපිට ගන්න පුළුවන් එනන් ටික ගාලා උත්තරේ ඒකින්ද ඒක සමානයි 381යි 7න් 6යි කියලා දාන්න පුළුවන්. දාන්න. සර් කලින් අභ්‍යාස 10 වෙනි ගානක් හදනවද? අපි බලමු මේකේ ගානක් දෙකක් හදලා වෙලා තිබ්බොත් හදමු පුළුවන් වෙයි. හරි. ඊළඟ එක තමයි චුට්ටක් අමාරුයි කියලා හිතෙන එකක් ඔයාලට තියෙන්න ඇත්තේ. ඒකේ බලන්න 11498යි 3න් 2 සමානයි 4 බෙදීම 3යි 22 යට 7යි අපෙන් ගහන්නේ පැටියෝ r ගණය. sorry r ඒ කියන්නේ අපිට r ගණය තමයි ඉතුරු කරගන්න වෙන්නේ. අර එන්නේ අහන්නේ. දැන් සුළු කරන්න කලින් මෙතන තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්.
භාගයක් සහ පූර්ණ සංඛ්‍යාවක්. අපි මෙයාව විෂම භාගයක් කරගන්නවා. හරය 3. 3 මෙයාගෙන් ගුණ කරනවා. ඒකට දෙකක් එකතු කරනවා. 3496යි. කොහොමද මේ 3 මෙයාගෙන් ගුණ කරලා 11490ට 3ෙන් ගුණ කරනවා. හරයෙන් මෙයාව ගුණ කරලා ඒකට මේ උඩ ඉන්න ගාන එකතු කරනවා. මෙයාගෙන් ගුණ කරාම අපිට එනවා 34494යි. ඒකට දෙකක් එකතු කරාම 34496යි කියලා එනවා. සමානයි. දැන් මේ පැත්ත ගුණ වෙනවා 21යි 88යි. සමානයි R ගණිත. දැන් උක්ත කිරීම එතන සර් සමාන ලකුණු දෙකක් කරලා තියෙන්නේ. ඇයි? දැන් මෙයා මෙහාට එනවා උඩයට මාරු වෙලා කොහමද 34496 බෙදීම 3 ගුණ කිරීම 21 සමානයි R ගණිත 3යි 7යි අනිවාර්යෙන් මෙයයි 88යි කැපෙනවාමයි කපාගෙන යන්න එතකොට කීයයි කියලා දාවේ 392. එතන 392ක් ආවද ඔව් සර්. R ගණය කියන්නේ 392 ඒවා 7ක්. එතකොට අපිට එනවා ඒ කියන්නේ R ගණය සමානයි 392 ඒවා 7ක් කීයද ආවේ 2744යි. 2744. දැන් කොහොමද ඔයාලා මේකේ ඝන මූලය හොයාගත්තේ? R කියන්නේ 2744 ඝන මූලය. ලඝු වලින් පුළුවන්. ලඝු නැතුව වැඩි කර බැලුවා. 2744 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න. කොහොමද? දෙකෙන් බෙදෙනවානේ. 1යි 3යි 7යි 2යි. ආපහු දෙකෙන් බෙදෙනවා. 6යි 8යි 6යි. ආයෙ දෙකෙන් බෙදෙනවා. 3යි 4යි 3යි. ආයෙ බෙදෙන්නේ නැහනේ. ආයෙ දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙනවද? 3ෙන් බෙදෙන්නෙත් නැහැ. 5ෙන් බෙදෙනවද? 5ෙන් බෙදෙන්නෙත් නැහැ. 7ෙන් බෙදෙනවද? ඔව් බෙදෙනවා. ප්‍රථමක සංඛ්‍යාව 7යි. ආයෙත් 7ෙන් බෙදෙනවා 7යි. දැන් බලන්න අපිට ආව පුතේනේ මෙවනේ R ගණය සමානයි දෙක ගුණ කිරීම 7 ගුණ කිරීම 7 දෙකේ ඒවා 3යි 7 ඒවා 3යි එක જાතිය ජෝඩු 3ක් හදන්න පුළුවන් නේ. 2 ගුණ කිරීම 7 ආපහු 2 ගුණ කිරීම 7 ආපහු 2 ගුණ කිරීම 7. දැන් මේ R ගණය කියන්නේ 2 ගුණ කිරීම 7න් 3ක්. ඒ කියන්නේ කීයද 14ක්. එකම જાතිය 3 දෙනෙක් සෙට් වුණානේ 14ක්. R 14යි. පැහැදිලිද?
හරිද? කාට හරි අවුලක් තියනවද ඒකේ? සර් පොඩ්ඩක් හරි ඇති. අපි යනවා තව ගානකට. අපිට මේකෙන් ඉවර කරලා ඕන අර ගානට යන්න පුළුවන්. ඒ වගේ ගාන. ඊයේත් මේ වගේම මැසේජ් එකක් ආවම බදී නෑනේ. තව ඒ වගේ ගාන. ඒ වගේ නෙමෙයි අර වගේ ගානක් හදමු. හත්වෙනි එක හදන්න. සර් 7 වෙනි ගාන නේ සර්. ඔව් 7. 70 පිටුවේ 7 වෙනි ගාන. ආ සර්.
හරිද? ඉවරයිද? ඔව් සර්. හොඳයි. මම අදලා පෙන්නන්නම් දැන් ඒක. කවුරුත් උත්තරයක් ගැන අදහසක් දාලා නැහැ. බව පෙන්වන්න තියෙන හින්දා වෙන්නේ නැති. ආ ඒක සර් මේ දෙපැත්ත සමාන කරා නම් හරි නේද? ඔව් අර ඉතින් කාර්යක කිව්වේ ශනින් වගේම ගානක් නේ. එතකොට ඔයාලට ඕන ක්‍රමයකට හදන්න පුළුවන්. අරේ 12ක් වෙච්ච එක්කෙනෙක්ගේ පරිමාව හොයලා ඊට පස්සේ අරය 3ක් වෙච්ච එකෙක්ගේ පරිමාව හොයලා අර උමුගෙන් බෙදුවාම 32 ආවත් ඒත් හරි. නැත්තම් දෙපැත්ත සමාන කරලා හදන්න පුළුවන් ප්‍රමාණය x කියලා අරගෙන x ගියාගේ හෙව්වත් හරි. මම අර බේසික් ක්‍රමයට යන්න. අරේ 12ක් පිච්ච ඝනාර්ධ ගෝලයක්. විශාල ගෝලයේ පරිමාව 4 බෙදීම 3යි 5r ගන්න. 4 බෙදීම 3යි 5 අපිට යාගේ r තියෙන්නේ 12ක් 12 12 12. අපිට එනවා 4යි. 12 12 144යි 144 ඒවා 8ක් උඩට එනවා. අපි එහෙම 16ක් නේ සර්. 16ක් සර්. 144 ඒවා 16ක්. එහෙමද බය ඉන්නවද? එකසිය 47යි 2304යි 2304ක් 5 කුඩා ගෝලයේ පරිමාව ආයෙත් 4 බෙදීම 3යි අපිට ඕන එකක් තියාගන්න තිබ්බ හැබැයි 4 බෙදීම 3 ඈ ඇයි දෙපැත්තෙම තියෙනවනේ කමක් නැහැ මම මේක දැන් දාන්න සුළු කරන්නේ ඇයි සමාන කරපු ගමන් කපන්න පුළුවන් මේ පැත්තත් 4 බෙදීම 3යි අර පැත්තත් 4 බෙදීම 3යි ඒවත් කපන්න පුළුවන් මම ඒවත් හදලා පෙන්නනවා 4 බෙදීම 3යි 5 r අපි ගත්තේ 3නේ 3 3 3 3 3 3 එතකොට අපිට එනවා 3 4 3 9යි 36යි 5 එතකොට ගෝල ප්‍රමාණය සමානයි කියලා අපිට දාන්න පුළුවන් පුටා පොඩගේ විශාලික අර්ධ ගෝලයක්ලු අර්ධ ගෝලයක් ඔව් සර්. දැන්ද කියන්නේ ඔව් කියන්නේ දෙකයි එතකොට කීයද එන්නේ අපිට 2304ක් එන්නේ නැහනේ 1000 කීයද 152ක් ඒ භාගයක් නේ තවත් සැරයක් දෙකෙන් බෙදුවා. දැන් අපිට ගෝල ප්‍රමාණය කියන්න පුළුවන් 1152යි 5 බෙදීම 36යි 5. 5ට 5 කැපෙනවා. මෙයාගෙන් බෙදුවාම අපිට එනවා 32ක්. බලන්න එහෙම නෙමෙයි දාවේ කියලා.
ගෝල ගාන 32ක් බව පෙන්වන්නේ කොහොමද? ඉතින් ගෝල ගාන කොහොමත් අපිට හිතා ගන්න පුළුවන් නේ. එහෙම හදාගන්නේ අනිත් ක්‍රමයටත් පෙන්වන්නම්. සර් ඔතනදි මේ දෙපැත්ත සමාන කරනකොට දෙපැත්තම 32කටම සමාන කරන්න ඕනද නැත්නම් මේ පරිමාවට දෙකෙන් පරිමාව සමානයි කියලා පෙන්වුවත් හරියද? මම පෙන්වන්නම්. හරි. හොඳයි. මේ බලන්න. සමගන්න හා හරි ලියාගත්තනේ කොල්ලෝ. හරි සර් ඉවරයි. දැන් අපිට කියන්න පුළුවන් අර්ධගෝලයේ පරිමාව සමාන වෙනවා. නේද? අර්ධගෝලයේ පරිමාව සමානයි කුඩා ගෝල x ප්‍රමාණයක පරිමාවට. අර්ධගෝලයේ පරිමාව සමානයි කුඩා ගෝල x ප්‍රමාණයක 4 බෙදීම 3යි 5r ඝනය සමානයි ආපහු 4 බෙදීම 3යි 5r ඝනය වතාවක් x. a ප්‍රමාණයක් නම් a b ප්‍රමාණයක් නම් b. දැන් මොකද වෙන්නේ? 5 ට 5 කපනවා. මෙයාට මෙයාම කපනවා. මෙතන අර්ධගෝලයක් නේ. හැබැයි තව දෙකෙන් එක්කුත් ඉන්නවා. අර්ධගෝලයේ භාගයක් ඈ. ඊට පස්සේ r ඝනය බෙදීම දෙකනේ. අපිට r ටගයක් ආදේශ කරමු. අපිට කිව්වේ විශාල අර්ධගෝලයේ අරේ කීයයි කියලාද? 12යි. 12. එතකොට 12 ගුණ කිරීම 12 ගුණ කිරීම 12 බෙදීම 2 සමානයි අතන 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම x. එතකොට මෙහෙන් කැපුණාම අපිට එනවා 12 ගුණ කිරීම 12 ගුණ කිරීම 6 සමානයි 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම x ට. හරි. අපිට ඕන නම් මේ පැත්ත 3ෙන් බෙදලා මේ පැත්ත 3ෙන් බෙදන්න පුළුවන් 2යි. මේ පැත්ත 3ෙන් බෙදලා මේ පැත්තත් 3ෙන් බෙදන්න පුළුවන් 4යි. මේ පැත්තත් 3ෙන් බෙදලා මේ පැත්තත් 3ෙන් බෙදන්න පුළුවන් 4යි. 4 වරක් 4 16යි 16 ව දෙකක් 32යි. එහෙමත් පුළුවන්. ඔව්. ඕකේ සර් මේ අතන කුඩා ගෝල x ප්‍රමාණයක් නැතුව
කුඩා ගෝල 32ක් කියලා අරගෙනම මේ එහෙම බෑ. එහෙනම් කුඩා ගෝල 32 පරිමාව කියලා පෙන්නලා කුඩා ගෝල 32 පරිමාව කියලා වෙනම හොයනවා. අර පැත්තෙන් හොයනවා. ඊට පස්සේ අවස්ථා දෙකේ පරිමාව සමාන බැවින් 32ක් සෑදිය හැක කියලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ අර කලින් හැදුවා වගේම කුඩා ගෝල 32 පරිමාව වෙනම හොයනවා. අර්ධ ගෝලයේ පරිමාව හොයනවා. ඊට පස්සේ කුඩා ගෝල 32 පරිමාව අරකට සමාන හින්දා 32ක් හදන්න පුළුවන් කියලාත් ලියනවා. එහෙම නැතුව මේ පැත්ත දාලා දෙපැත්ත සමාන වෙනවා. එහෙම බෑ. එහෙම කරන්නේ නැහැ. ඔව් මේ ක්‍රමේ ලේසි වගේ පේනවා. පස් කී දෙනෙක් ලෙෆ්ට් වෙලාද? 6 දෙනෙක් ලෙෆ්ට් වෙලාද? එයි group එකෙන්ද සර්? නෑ මං කිව්වේ ක්ලාස් එකෙන් නේ. ආ හරි. 43ක් හිටියද කියලා. ඉවරයි සර්. පැහැදිලිද? දැන් බලන්න ඕකෙම අර ඒ જાතිය ගානක් හැදුවේ නැත්තේ වඩා ඉඩ තියෙන ගාන. ඒ අභ්‍යාසෙම 6 වෙනි ගානට යන්කෝ. ටක් ගාලා මම විනාඩි 3ක් විතර ඔයාලට දෙන්නම් ඊට පස්සේ මම හදන්නම්. ඒ අභ්‍යාසෙම 6 වෙනි ගාන. ඒකෙම 6. විභාගෙ ඉන්නේ ඔන්න ඔය වගේ ගණන් තමයි වැඩිපුර. සර් කීවෙනි ගානද? 6 වෙනි ගාන. ඒකට ආ සර්.
ඇතිනේ පුතේ ඉවරයිද ඔව් සර්. හරි ඇති දැන් ඒකෙත් පුතේ අර අරකයි මේකයි සමාන කරනවා සමාන කරලා ආරුක්ත කරනවා අරය 7ක් වෙච්ච අරය 7ක් වෙච්ච ලෝහ ගෝල 8ක් උණු කරලා අරය 7ක් වෙච්ච ගෝල 8ක් උණු කරලා අපතේ නොයන ලෙස තනි ලෝහ ගෝලයක් හදනවා දැන් මම හොයනවා කුඩා ගෝල 8 පරිමාව 4 බෙදීම 3යි 5r ගන්න සමානයි 4 බෙදීම 3යි 22 යට 7 ගුණ කිරීම නැත්නම් මෙතනත් 5 දාගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට උත්තර කරන්න තියෙන්නේ r. එතකොට දෙපැත්ත කැපිලා යනවා සමාන කරාම මම 5 දාගෙන ඉන්නම්. 4 බෙදීම 3යි 5 r ට කීයද පුතේ දාන්න වෙන්නේ? අරය 7ක් වෙච්ච ලෝහ 8ක් 7 ඝනය ගුණ කිරීම 8යි. ඒ කියන්නේ 4 බෙදීම 3 ගුණ කිරීම 4යි 5 4ක් 7 49 49ව 7ක් ඒකත් 8ක් කීයක්ද 2744 2744 44 හරි 4ෙන් 3 ගුණ කිරීම මම 5 යකට දානවා ගුණ කිරීම මෙයා ගුණ කිරීම 5 ඊට මම හොයනවා විශාල ඒකේතකොට විශාල ගෝලයේ පරිමාව එතකොට එයාට සූත්‍රයක් නැහැ පුතේ එයා සමාන වෙන්නේ අරයටමයි 4 බෙදීම 3යි 5r ගන්න. එතකොට එයා සමාන වෙනවා මේ 4 බෙදීම 3යි 5r ගණේ සමාන වෙනවා කාටද 4 බෙදීම 3යි 5 වතාවක් 2744 වතාවක් 5 ඇවිල්ලා නුනට නේද 2744යි 5ට දැන් නොදන්නා මේ 5 ට 5 කැපෙනවා 4 යට 3 4 යට 3 කැපෙනවා දැන් කීයද r ගණේ කියන්නේ කීයද 2744යි මතකද ඔයා 2744 හෙව්ව කලින් වර්ගමූලය 14යි 14යි කියලා හෙව්වා අපිට r සමානයි 14 ඒක එක වෙනම හදා ගන්න මේක ලියන්න කලින් ලියන්න ගෝල 8 පරිමාව විශාල ගෝලයේ පරිමාවට සමාන බැවි කියලා ලිව්වා දෙපැත්ත සමාන කරනවා හැම වෙලේම ඉන්නේ නොදන්න පදයක් උක්ත කරන්න හැම වෙලේම ඉන්නේ නොදන්න පදයක් උක්ත කරන්න ඒක ලියා ගන්න අපි අදට තියරිය මෙතනින් ඉවර කරනවා පේපර් ක්ලාස් එකට ලෑස්ති වෙන්න පේපර් ක්ලාස් එකට ලෑස්ති වෙන්න
හරි. එහෙනම් පුතේ ආයිබෝවන් අපි හම්බෙමු පේපර් ක්ලාස් එකේදී. පරිස්සමට ගිහින් එන අය රහස්පෙන්ද අඟහරුවාදට එන අය දැන් යන්න. අනිත් අය පේපර් එකට ලෑස්ති වෙන්න.